හොඳයි. හැමදෙනාටම ඇහෙනව නේද? පින්නතුනි මේ පින්බර සන්ධ්‍යා යාමේදී අද දවසේදී මේ පින්නතුන්ට දහමින් අනුශාසනා කරන්නට අපි මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ සංකාර පිළිබඳ දේශනයක්. ඉතින් මෙහිදී මතක් කරන්නට ඕන අපේ ශ්‍රද්ධාවන්ත දර්ශන මහත්මයා ඉල්ලීමක් කළා හැමදෙනා වෙනුවෙන් මේ සංඛාර පිළිබඳව පැහැදිලි කිරීමක් එවැනි අනුශාසනාවක් සිද්ධ වෙනවා නම් හොඳයි කියලා. මම හිතන්නේ ඒක හැමදෙනාටම බොහෝම කල්යාණ මිත්‍රත්වයක්, කල්යාණකමක්. මොකද සංඛාර නැමැති එකම ධර්මතාවය වුණා මනාව දැනගත්තොත්, ඇති හැටියට දැනගත්තොත්, දැකගත්තොත් සම්පූර්ණයෙන්ම දුක් කෙලවර කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ධර්මයේ දැනගන්නකොට ඇත්ත වශයෙන්ම ඕනෑම ධර්ම කොටාසයක් දැනගන්නකොට ඒ දැනගන්න ධර්ම කොටාශය පිළිබඳ හාත්පස දැනගන්නට ඕන. විශේෂයෙන්ම මෙහිදී හාත්පස කියලා සඳහන් කරන්නේ චතුරාර්ය සත්‍ය පැත්තෙන් දැනගන්නට ඕන. ඔබ හැමදෙනාම දන්නවා සම්මා දිට්ඨි සූත්‍රයේදී එදා සරියුත් මාහිම්පාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා ධර්ම කොටාශයන් ඔය පටිච්ච සමුප්පාද ධර්මයට ඇතුළත්. ඒ වගේම තවත් බොහෝ ධර්ම කාරණා, ඒ හැම කාරණාවක්ම පටිච්ච සමුප්පාද ධර්මයේ ඇතුළත් සියලු අංග චතුරාර්ය සත්‍යයට ඇතුළත්වයි දේශනා කළේ. එතකොට අපිට ඒ තුලින් එකම ධර්ම කාරණාවක් හරහා තුලින් පවා අපට ධර්මාභිසමය කරන්නට පුළුවන්කම තියෙනවා, දුක් කෙලවර කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම මේ සංඛාරය පිළිබඳවත් අපි දැනගන්නකොට ඒ විදිහේ චතුරාර්ය සත්‍ය සම්නිශ්‍රිත විදියට දැනගන්නට ඕන. කොහොමද සංඛාරය චතුරාර්ය සත්‍ය සම්නිශ්‍රිත විදියට, චතුරාර්ය සත්‍ය ඝටිත විදියට අපි දැනගන්නේ කියලා අපි කල්පනා කරලා බලන්නට ඕන. එහිදී සංඛාර නිරුද්ධ කරන ප්‍රතිපදාව කුමක්ද කියලා දැනගන්නට ඕන. ඔන්න ඔය කාරණා හතරම දැනගන්නට ඕන. අද මම හිතන්නේ මේ කාරණාව හැම දිනාටම ගොඩක් වටිනවා. මොකද අද කාලේ අපි සමහර වෙලාවට ධර්මඥානය කියලා අපි යම් කොටස් දහම් දැනුම ඇති කරගන්නට, දහම් දැනුම වැඩි කරගන්නට, දහම් දැනුම එකතු කර ගැනීමේ අරමුණෙන් අපි අධ්‍යයනය කරනව වෙන්න පුළුවන්, කියවනව වෙන්න පුළුවන්, ඒ ගැන හිතනව වෙන්න පුළුවන්. නමුත් අපේ පුජ්‍යල භාවයටම එකතු වෙන තවත් දැනුමක් මිසක් ඒ දැනුම තුළින් නිවන අපට සාක්ෂාත් කරවන්නේ නැහැ. ඒ නිසා ඒ අපි ඇති කරගන්න හැම දැනුමක්ම පින්නතුනේ අපි වග බලා ගන්නට ඕන චතුරාර්ය සත්‍ය ඝටිත විදියට දැනගන්නට. එතකොට ඒ අපි දැනගත්ත ධර්මකාරණාවේ දැනුම තුලින්, දැනුම පමණක් නෙවෙයි, ඒ දැනුමෙන් අපේ දුක නිවාලනවා. ඒ දැනුම තුලින් නිවන සාක්ෂාත් කරවනවා. ඒ දැනුම තුලින් අපට දුක පිරිසිඳ අවබෝධයට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ දැනුම තුලින් දුකේ හේතුව නසන්නට උදව් වෙලා තියෙනවා. ඒ දැනුම දුකේ හේතුවේ නිරෝධය, එහෙම නැත්නම් නිරෝධය සාක්ෂාත් කරන්නට ඒක හේතු වෙලා තියෙනවා. ඒ වගේම ඒ දැනුම අපට ඉවහල් වෙලා තියෙනවා මාර්ගය වඩා ගන්න. ඒ නිසා අපි සංඛාරය පිළිබඳ පමණක් නෙවෙයි අවිද්‍යාව ගැන දැනගත්තත් එච්චරයි. අවිද්‍යාව ගැනත් හොයනකොට හැම වෙලාවෙම අවිද්‍යාව පමණක් හොයන්න එපා. අවිද්‍යාව ගැන හොයනකොට අවිද්‍යාව කියලා කියන්නේ කුමක්ද කියලා හොයන්නට ඕන. අවිද්‍යාව ඇති වෙන්නේ කොහොමද? අවිද්‍යාව නැති වෙන්නේ කොහොමද? නැති කරන ප්‍රතිපදාව කුමක්ද කියලා දැනගන්නට ඕන. සංඛාරය පිළිබඳවත් එහෙමයි.
ඒ වගේම විඥානය පිළිබඳව දැනගත්තා. අපි හිත ගැන දැනගන්න ඕන. ඒ නිසා විඥානය පිළිබඳ තියෙන පොත්පත් කියවන්නට ඕන. ඒ විඥානය පිළිබඳ තියෙන ලිපි කියවන්නට ඕන කියලා අපි ඒ ධර්මයේ හුදකලා කරලා ඉගෙන ගන්නට කටයුතු කරන්නට හොඳ නැහැ. ඒක අවශ්‍යයි. අපි යම් මට්ටමකට ඉගෙන ගන්නකොට ඒ ධර්මයන් හුදකලා කරලා ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි එහෙම ඉගෙන ගන්නත් ඕන මේ චතුරාර්ය සත්‍ය ගැන දැනුමක් ඇති කෙනෙක් විසින්මයි. ඒ නිසා අපි විඥාන නාම රූප සලආයතන ස්පර්ශය වේදනා තණ්හා උපාදාන භව ජාතිය ජරා මරණ පිළිබඳව දැනගන්නකොට ආහාර පිළිබඳව දැනගත්තත් කර්මය පිළිබඳව දැනගත්තත් ඒ හැම කාරණාවකදීම ඔය හතර ආකාරය දැනගන්නට ඕන. මොනවද ඒ හතර ආකාරය නැවතත් සිහිපත් කළොත් එහි ඒ ධර්මතාව කුමක්ද කියලා දැනගන්න එක. ඒ වගේම මේ ධර්මතාවයේ ඇති වෙන්නේ කුමන ධර්මතාවක් ඇති වුණාමද කියලා දැනගන්න එක. ඒ වගේම මේ ධර්මතාව නිරුද්ධ වෙන්නේ නිරෝධයටපත් වෙන්නේ කුමන ධර්මතාවක නිරෝධයෙන්ද කියලා බලන එක. ඒ වගේම මේ නිරෝධය පිනිස කළ යුතු වැඩපිළිවෙලත් අපි දැනගන්නට ඕන. ඒ නිසා පින්නතුනේ අපි මෙන්න මේ කාරණා ටික සංඛාර ස්කන්ධය පිළිබඳව සංඛාරය පිළිබඳව අපි දැනගන්නට ඕන. ඉතින් මේ සංඛාර කියලා කියන කොටත් බොහෝම පුළුල් අර්ථයක් තියෙන. පැතිරුණු අර්ථයක් තියෙන වචනය තමයි සංඛාර කියලා කියන්නේ. හැබැයි මේ සංඛාර කියලා කියනකොට මෙතෙන්දි විශේෂයෙන්ම අපි අද බලාපොරොත්තුව අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති කරන සංඛාරයන් පිළිබඳව කතා කිරීමේ. මොකද අනිත් හැම සංඛාරයක්ම පිළිබඳව කතා කරනකොට හැබැයි අවිද්‍යාවෙන් ඇති කරගන්න සංඛාරය පිළිබඳව කතා කරනකොට බොහෝ කාරණා කතා කරනවා. නමුත් ඊට පරිවාර වශයෙන් තවත් සංඛාරය පැති වලට බෙදෙනවා. එක විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් හතර පැත්තකට බෙදෙනවා. සංකත සංඛාර කියලා කියන කොටසක් තියෙනවා. අபிසංකත සංඛාර කියලා කියන කොටසක් තියෙනවා. අபிසංකරණක සංඛාර කියලා එහෙම නැත්නම් අபிසංකාර සංඛාර කියන කොටසක් තියෙනවා. ඒ වගේම පයෝගාபிසංකාර කියන කොටසකුත් තියෙනවා. සංකත සංඛාර කියන යටතට බොහෝ ධර්මයන් ඇතුළත් වෙනවා. ඒ සියලුම සංකතයන් මේ තුන් භූමිය අනුව ගිය සියලුම නාම රූප සියල්ලම දාන්න පුළුවන් සංකත ධර්මයන් කියලා. ඒ වගේම නිවන තමයි එකම අසංකතය. නිවනට සාපේක්ෂව අනිත් සියලුම ධර්මතා සංකත සංඛාරයන්. නිවන විතරයි එකම අසංකතය. ඒ නිසා අසංකත ධාතුවත් එක්ක බලනකොට අනිත් හැම දෙයක්ම සංකත. රූපාවචර ලෝකේ වේවා අරූපාවචර ලෝකේ වේවා කාමාවචර ලෝකේ වේවා ඒ තුන් භූමියේ තියෙන යම් කිසි ධර්මතාවක් තියෙනවා නම් ඒ සියලුම ධර්මතා සංකත සංකාර හැටියට කියන්නට පුළුවන්. මොකද නිවන නම් අසංකතයට සාපේක්ෂව අනිත් හැම කොටසක්ම සංකතයි. ඉතින් මේ සංකත සංකාර කියන්නේ එක කොටසක්. ඒ වගේනේ ඒ සංකත සංකාර නිසා ඇති වෙන ධර්මයන් තියෙනවා. උපදින ධර්මයන් තියෙනවා. විශේෂයෙන්ම විපාක වශයෙන් උපදින මට්ටම ඒවා අபிසංකත සංඛාරය. ඒවා ඒ සංකත සංඛාර ඇති තැන අபிසංකත සංඛාර ඇතිවීම වළක්වන්න බෑ. එතනින් අපට අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින සංඛාර කියලා එතෙන්ට දක්වන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපි කිව්වොත් ඇස කියලා කියන්නේ රූපය කියලා කියන්නේ රූපය. ඇසත් රූපයක් කියන දෙක ඒ වගේම ඒ ඇසත් රූපයක් නිසා හටගන්න විඥාන නාම රූප විශේෂයෙන්ම චක්කු විඥානය චක්කු සම්පස්සජ වේදනා ඒ වගේම රූප සංඥා රූප සංචේතන වශයෙන් ගන්නකොට චක්කු විඥාන වශයෙන් ගන්නකොට මේ රූප නිසා හිතට පහළ වෙන නාම ධර්ම කියලා කියන කොටස විපාක වශයෙන් පහළ වෙන කොටස අபிසංකත සංඛාර. ඒව වෙනස් කරන්නත් අපිට බෑ. ඒ ටිකේ නෙමෙයි ගැටලුව තියෙන්නේ. විපාකයකින් අවසන් වෙන බවයි හැම වෙලාවෙම තියෙන්නේ. නමුත් ඒ විපාකයෙන් අවසන් වෙන්න දෙන්නේ නැතුව අපි හදා ගන්න කොටසක් තියෙනවා. අපි සංස්කරණය කරන කොටසක් තියෙනවා.
ඔන්න ඔය අපි සංස්කරණය කරන කොටසට තමයි අප විසින් සංස්කරණය කරන කොටසට තමයි අபிසංකරණක සංකාර කියලා කියන්නේ. අපි විශේෂයෙන්ම සකස් කරන පැත්ත. අන්න ඒ පැත්ත අපි සකස් කරන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් කරන සංකාර කියලා කියනකොට ඒ සංකාර තමයි පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ. අපුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ ඒ වගේම ආනෙන්ජාභි සංකාර කියලා කියන්නේ. ඔන්න ඔය තුන් සංකාරයෝ ඒකටම කියලා කියනවා චිත්ත සංකාර කියලා කියනවා, වචී සංකාර කියලා කියනවා, ඒ වගේම කාය සංකාර කියලා කියනවා. ඒත් ඔය පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන ප්‍රශ්නටමයි කියන්නේ. ඉතින් මෙහිදී මෙන්න මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇතිවෙන අபிසංකරණක සංකාර පිළිබඳවයි ඇත්තටම අපට ගැටලුව තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් මේ අபிසංකරණක සංකාරය නැත්තම් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන තුන් සංකාරයන් නිරුද්ධ කරන ප්‍රතිපදාවක් තියෙනවනේ. මේ සංකාර නිරෝධය කරන්නේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා දිට්ඨියට පැමිණිලා. එතකොට අපි සම්මා දිට්ඨියෙන් පටන් අරගත්ත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනකොට අපිට අවශ්‍යයි සංකාර. ඒ සංකාර නිරෝධය පිණිස පවතින සංකාර. අන්න ඒවට කියනවා පයෝගාභි සංකාර කියලා. උපක්‍රමයක් යොදන්නේ. උපක්‍රමයකින් හොඳ උපක්‍රමයකින් අර වැරදි සංකාර ටික සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. ඒවට යොදා ගන්න මේ හොඳ සංකාර ටික කුසල විශේෂයෙන්ම මාර්ගය අරමුණු කරගෙන තියෙන ඒ සංකාර වල කිසි වරදක් නැහැ. ඒවා අයින් කරන්න ඕනේ නැහැ. ඒවා ඒ අවශ්‍ය කටයුත්ත ඉවර වුණාම ඉබේම අයින් වෙන දේවල්. හරියට හිතන්න කටුවක් කැණිච්ච කෙනෙක් ඒ කටුව ගන්න වෙනත් කටුවක් පාවිච්චි කරනවා. ඒ කටුව අර ඇනිච්ච කටුව හරියට ඔය අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන් සංකාර වගේ ඒවායි තමයි දැන් ඇනිච්ච කටුවේ වැරද්ද තියෙන්නේ. එතකොට අපි ඒ කටුව අයින් කරන්න දෙහි කටුවක් හරි ඉස්සර කාලේ නම් ඊට පස්සේ යතුරු කටුවක් කියලා අපි ඔය විදියට එක එක කටු පාවිච්චි කරනවා මේ ඇනිච්ච කටුව අයින් කරගන්න. එතකොට මේ ඇනිච්ච කටුව අයින් කරගන්න කටුවක් ගන්නකොටම කෙනෙක් හිතුවොත් නෑ මේ ඇනිලා තියන්නේ කටුවේ නිසා යතුරු කටුවක්වත් මට එපා. ඒකවත් අවශ්‍ය නෑ. දෙහි කටුවක්වත් එපා මට කටු පේන්න බෑ කියලා කටුව අයින් කළොත් මේ කටු නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා අර ඇනිච්ච කටුව අයින් කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට උපක්‍රමයක් වශයෙන් ප්‍රයෝගයක් වශයෙන් අවශ්‍යයි මේ වෙලාවට කටුවක්. අන්න ඒ ප්‍රයෝගයක් වශයෙන් පාවිච්චි කරන කටුව වගේ තමයි පයෝගාභි සංකාර. මේ තියෙන නරක සංකාර ටික අයින් කරගන්න අපි භාවිතා කරන හොඳ සංකාර. එතකොට ඒවායි ප්‍රශ්නයක් නැහැ. ඒ සංකාරය අර නරක සංකාර ටික අයින් වෙලා ගියාට පස්සේ ඒ සංකාරය අපිට යහපතක් කරලා තියෙන මිසක් ඒකෙන් බාධාවක් වෙලා නැහැ. අපි අනිච්ච කටුව අරන් දැම්මට පස්සේ අනිත් ඒ භාවිතා කරපු කටුවෙන් අපිට කිසිම බාධාවක් වෙලා නැහැ. ඒක ඉබේම අයින් වෙන එකක්. අයින් කරගන්න අමුතුවෙන් උත්සාහයක් දරන්න ඕනේ නැහැ. ඒ නිසා අපිට ඊතර වෙන්නත් භාවිතා කරන්න වෙන සංකාර ටිකක් තියෙනවා. ඒ තමයි පයෝගාභි සංකාර කියලා මේ කියන්නේ. එතකොට අපිට ඒ පයෝගාභි සංකාර වලින් කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට ගැටලුවක් වෙන්නේ හැම වෙලාවෙම ඔය අபிසංකරණක සංකාර කියපු තුන්වෙනි කොටසේ තියෙන සංකාර. මොනවද ඒ සංකාර? පුඤ්ඤාභි සංකාර වෙන්න පුළුවන්, අපුඤ්ඤාභි සංකාර වෙන්න පුළුවන්, ආනිඤ්ඤාභි සංකාර වෙන්න පුළුවන්. ඔන්න ඔය තුන් සංකාරයේ තියෙන ගැටලුවයි අපි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපට අවශ්‍යයි ඔය සංකාරය නිරුද්ධ කරගන්නට. එනිසා ඒ සියලුම සංස්කාරයන්ගේ නිරෝධය කියලා අපි කියනකොට මෙන්න මේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන මෙන්න මේ තුන් සංකාරය නිරුද්ධ වෙන්නට ඕන. එතකොට අපි සංකාරයන් පිළිබඳව දැනගන්නවා කියලා කියනකොට මෙන්න මේ සංකාරය කියන එක දැනගන්නට ඕන. මොනවද සංකාර කියලා කිව්වේ? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. අපි බලමු මොනවද මේ පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ? මොනවද අපුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ? මොනවද ආනිඤ්ඤාභි සංකාර කියලා කියන්නේ කියලා අපි දැනගනිමු.
පින්නතුනි පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කාම ලෝකේ ඒ වගේම රූප ලෝකේ තියෙන කුසල් සිත්වලට තමයි පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ. ඒ වගේම අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කාම ලෝකයේ තියෙන කාමාවචර භූමියේ තියෙන අකුසල් වලට තමයි අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ. ඒ වගේම ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ අරූපාවචර භූමියේ තියෙන කුසල් සිත් වලට තමයි ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ. එතකොට ඔයත් අභිධර්මයේ ඉගෙන ගන්නකොට ඉගෙනගෙන තියෙනවා කාමාවචර භූමියේ තියෙන සිත් ටික, ඒ වගේම රූපාවචර භූමියේ තියෙන සිත්, ඒ වගේම අරූපාවචර භූමියේ තියෙන සිත්. මෙන්න මේ සියලුම තුන් භූමියේ තියෙන සිත් ටික අයිති වෙනවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා කියනකොට. ඉතින් මෙන්න මේ තුන් භූමිය අනුව ගිය සියලුම අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන් මෙන්න මේ සංඛාරයේ අපිට මේ සංඛාරය තමයි ගැටලුව තියෙන්නේ. එතකොට අපි අපේ ජීවිතේ දිහා පොඩ්ඩක් හැරිලා බැලුවොත් කෙනෙක් කල්පනා කරලා බලන්න පුළුවන් ඇත්තටම මොකද්ද මේ සංඛාරයේ තියෙන ගැටලුව? ඇයි අපි අයින් කරගන්නට ඕන? පින්නතුනි අයින් කරගන්න ඕන කියලා අදහසක් ඇති වෙන්නේ මේ සංඛාරයේ ස්වභාවය ගැන අවබෝධය ඇති කරගන්නකොට. මොකද මේ සංඛාරය පුඤ්ඤාභි සංඛාර වෙන්න පුළුවන්, අපුඤ්ඤාභි සංඛාර වෙන්න පුළුවන්, ආනිඤ්ඤාභි සංඛාර වෙන්න පුළුවන්. නමුත් මේ තුන් සංඛාරයන් නිකන් තියෙන්නේ නැහැ. අපි මේ තුන් භවයේ උපද්දවනවා. මේ තුන් භවයේ උපද්දවනකොට අපි මේ තුන් භවයේ ඉක්මවා යන්නේ නැහැ. මේ තුන් භවයේ තුල මොනවද පින්නතුනි තියෙන්නේ? ජාති ජරා මරණ කියන දුක් ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ දුක් ටිකට උරුමකම් ලැබෙන්නේ මෙන්න මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියන මෙන්න මේ තුන් සංඛාරයෝ නිසා. අන්න ඒ නිසායි අපි දුකට උරුමකාරයෙක් කරන්නේ මෙන්න මේ ත්‍රිවිධ සංඛාරය. එතකොට මේ ත්‍රිවිධ සංඛාරයෙන් අපි අත්මිදිය යුතුමයි. පින්නතුනි ඊටාම සියුම් මට්ටමේ සංඛාරයක් තමයි අපි පුඤ්ඤාභි සංඛාර වශයෙන් ගන්නකොට රූපාවචර පැත්තෙන් ගත්තොත් රූපාවචර ධානය මට්ටමේ පුඤ්ඤාභි සංඛාරය ඒක බොහොම සියුම් මට්ටමක්. ඉතින් ඒකේ දුකක් අපට දැනෙන්නේ නැහැ. නමුත් නිවනට සාපේක්ෂව එතනද දුකක්. ඒ වගේම ආනන්ජාපි සංඛාර කියපු අරූපාවචර භූමියේ තියෙන සංඛාරයන් තියෙනවද නැද්ද කියලාවත් දැනෙන්නේ නැහැ. ඒ මට්ටමට ඊටාම සියුම්, ඒ වගේම කිසිදු කාය සංපස්සයකින් ඇති වෙන දුකක් හෝ මානසික හෝ දුකක් ඒ තුල නැහැ. නමුත් ඒකද සංඛාරයක්. ඒ ආනිඤ්ඤාභි සංඛාරයේ ස්වභාවය තමයි එවැනි සංඛාරයක් අපි උපද්දව ගත්තොත් කල්ප කෝටි ගණනක් යනකම්, අසංකේය කල්ප ගණනාවක් යනකම් ඒ සුවසේ ඒ ධානය තුල ඉන්නට පුළුවන්. ආයුෂයාගේ පිරිහීමකින් පමණයි පල්ලෙහාට එන්නේ. නමුත් අපි පහළට එන ස්වභාවය තියෙනවා. අන්න ඒ නිසා භවයේ අපි අරූපාවචර තලයක හිටියත් මේ තුන් භවයේ තනක් නිසා ආරක්ෂිත තනක් නෙවෙයි. ඒ නිසා තුන් භවයෙන් කවදාවත් මිදෙන්න බැහැ පින්නතුනි. මේ සංඛාරයන්ගේ සියුම් භවකට ගියා කියලා සංඛාරයේ තුල කුසල යක්කලා කියලා සංඛාරයේ තුල ආනිඤ්ඤ මට්ටමේ ඊටාම සියුම් සංඛාර මට්ටමක් උපදවා ගත්තා කියලා අපට සංසාර දුකින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ටික කාලයක් ඉන්න පුළුවන් වෙයි සුවසේ. නමුත් අපිට සියලුම දුක උරුම කරන තැනකයි අපි මූලය තියාගෙන ඉන්නේ. අන්න ඒ නිසා මොකද හේතුව තමයි පින්නතුනි අපුඤ්ඤාභි සංඛාරයකට පමණක් නෙවෙයි, අකුසලයකට පමණක් නෙවෙයි. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අකුසල, පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කුසල, ආනිඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අරූපාවචර ධානසිත. එතකොට අපුඤ්ඤාභි සංඛාරය කියපු අකුසල් වලට විතරක් නෙවෙයි අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. කුසලයටත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. ඒ වගේම ආනිඤ්ඤ මට්ටමේ
අරූපාවචර ධානය හිතකට මුල් වෙලා තියෙන්නේ අවිද්‍යාව. ඒ නිසා සංඛාරය දැනගන්නත් ඕන. මේ සංඛාරය ඇති වුණේ කොහොමද කියලා දැනගන්නත් ඕන. සංඛාරය ඇති වුණේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. අන්න එතකොට අපි කාරණා දෙකක් දැනගන්නවා. සංඛාරය ගැන දැනගත්තා. ඒ වගේම සංඛාරය ඇති වෙන්නේ අවිද්‍යාවෙන් කියලා අපි දැනගන්නවා. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව තමයි සංඛාර ඇති වෙන්නට හේතුව. කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්, අරූපාවචර වෙන්න පුළුවන්. නමුත් මේ තුන් සංඛාරයෝ නැති වෙන්නේ අවිද්‍යාවෙන්. එතකොට මේ සංඛාරය නැති වෙන්නේ කොහොමද? අවිද්‍යාව නැතිවීමෙන්මයි ඒ සංඛාර නිරෝධයටපත් වෙන්නේ. අවිද්‍යාව යම් මට්ටමකටද නැති වෙන්නේ, ඒ මට්ටමට සංඛාර, ඒ මට්ටමේ සංඛාර ඒ මට්ටමට නැති වෙනවා. එතකොට අවිද්‍යාවගේ නිරෝධයෙන් තමයි සංඛාර නිරෝධ වෙන්නේ. එතකොට ඒකට මාර්ගය කුමක්ද? මාර්ගය හැටියට හැම වෙලාවෙම ලැබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය තමයි මාර්ගය හැටියට ලැබෙන්නේ. මෙන්න මේ කාරණා ටික පින්නතුනේ අපි අපේ ජීවිතෙන් අවබෝධ කරගන්නටයි හැම වෙලාවෙම උත්සාහවත් වෙන්නට ඕන. හේතුව තමයි අපි දැන් සංඛාර කියලා කියනකොට අපි අපේට තේරෙන මට්ටමින් ගත්තොතින් අපි දැන් නොයේ දේවල් ගැන හිතනවනේ, හිත ඉන්න බවක් තියෙනවනේ. අන්න ඒ හිතන බව ඇත්ත වශයෙන්ම සංඛාර කියලා කියනකොට, චේතනා කියලා කියනකොට අපට අද පේන්නේ නම් හිතන බව විතරයි. නමුත් හිතන බව නැතුව, හිතෙන බවත් නැතුව, හිතෙන්නේ නැතුව උනත් හිතට අරමුණු වෙලා නිමිත්තක් වශයෙන් තියෙන මට්ටම පවා පින්නතුනි සංඛාරයක්. මේ පින්නතුන්ට ඒක බලන්න පුළුවන් සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ නිදාන වර්ගයට අයත් සූත්‍ර අතර තියෙනවා චේතනා කියලා සූත්‍ර. පඨම චේතනා සූත්‍රය, ဒုတိ ය චේතන, විශේෂයෙන්ම මේ ဒုတိ ය චේතනා සූත්‍රය බලන්න, ඒ වගේම තතිය චේතනා සූත්‍ර බලන්න. ඒවායේ පෙන්නනවා අනුසය වශයෙන් මේ නිමිත්ත මට්ටමකින් කොහොමද මේ සංඛාරය අපි හිතේ තියෙන්නේ කියලා. එනිසා අපට සංඛාරය ප්‍රකටයි හිතන මට්ටමකින්, හිතෙන මට්ටමකින්. නමුත් හිතන්නේ නැති මට්ටමකට පින්නතුනේ මේ සංඛාරය මුල් බැසගෙන තියෙනවා අපේ හිතවල. ඒ නිසා ඒ තරම් ගැඹුරට යනවා මේ සංඛාරය කියන එක. අන්න ඒ හිතන්නේ නැති, හිතෙන්නේ නැති අනුසය මට්ටමින් තියෙන මට්ටමක් පින්නතුනේ සංඛාරයන්ගේ දුරු විය යුතුයි. එහෙම නැත්නම් මෙහෙම අපි තුන් භවයේමයි අපි අසුරු කරන්නේ. අන්න ඒ මට්ටම පවා දුරු වෙන්නේ පින්නතුනි මාර්ගඵල ප්‍රඥාවකින්මයි ඒ මට්ටම දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ සම්ගඵල ප්‍රඥාවකින් මේ සංකාරයන් දුරු කරන විදියට මෙන්න මේ කාරණාව පින්නතුනි අපි හොඳට තේරුම් ගන්නට ඕන. දැන් මූලික වශයෙන්ම කල්පනා කරෝතින් ඔයත්තන්ට හිතෙන්න පුළුවන් ඇයි ඉතින් අපිට මොකද්ද තියෙන ප්‍රශ්නේ? අපිට මේ හිතන දේවල් ගැන මොනවද තියෙන ප්‍රශ්නේ? එහෙම හිතුනම මොකද වෙන්නේ? පින්නතුනි හිතනකොට වෙන දෙයක් තියෙනවා. අපි දන්නේ නැති වුණාට හිතනකොට මොකද වෙන්නේ? විඥාණය නැවතත් විඥාණයට ඒක අරමුණක් වෙනවා. විඥාන නාම රූප සලආයතන කියලා, සලආයතන පස්ස වේදනා කියලා අපට ආයතන ටික ආපහු හම්බ වෙනවා. ආයතන හැදිලා ආපහු ගැටෙන මට්ටමට එනවා. කර්මයකුත් වෙනවා. ඒ කර්මයට විපාකයකුත් ලැබෙනවා. එතකොට හැම වෙලාවෙම අපි හිතනකොට අවසානයේදී ගිහිලා නතර වෙලා තියෙන්නේ විපාකයකින්. විපාකය අපි කුසල සහගත වෙන්න පුළුවන්. ඒ කුසල විපාකයක් වෙන්න පුළුවන්, අකුසල විපාකයක් වෙන්න පුළුවන්. නමුත් ඒ විපාකයේ ඇත්ත දන්නේ නැති වෙනකොට නැවතත් අපි අවිද්‍යාවෙන් අසුරු කරනකොට ජරා මරණයෙන් තමයි කෙලවර වෙන්නේ. වෙනත් පැත්තකින් කියවතින් පින්නතුනි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාරයක් ඇති කර ගන්නකොටම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා හැම වෙලාවෙම ආයතන ටික අපට ලැබෙනවා. ආයතන වලට ගැටිලා ආපහු එනකොට නැවතත් අවිද්‍යාව ක්‍රියාත්මකයි.
අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකොටම පින්නතුනි මේ වේදනාවට අපි හැම වෙලාවෙම ඒ වේදනාව අපි තණ්හා උපාදාන වශයෙන් තමයි පරිහරණය කරන්නේ. තණ්හා උපාදාන වශයෙන් පරිහරණය කරනකොට භවය වෙනවා ඒ වගේම ජාති ජරා මරණ කියන දේවල් වලින් තමයි අවසන් වෙන්නේ. මෙන්න මේ ජාති ජරා මරණයන්ගෙන් අවසන් වෙන ඉරණම අපි නවත්ත ගන්නයි අපි මෙන්න මේ සංකාරයන් නිරෝධ කරන්න අවශ්‍ය කරන්නේ. සංකාරයන් ඇතිව කටයුතු කරනවා කියලා කියන්නේ අවිද්‍යා සංකාර අවිද්‍යාවෙන් හටගත් සංකාර ඇතුව කටයුතු කරනවා කියලා කියන්නේ පින්නතුනි ජරා මරණයට හිමිකාරයෙක් වෙලයි අපි ඉන්නේ. අපට අද ඒක තේරෙන්නේ නැහැ. ජරා මරණය එනකන් ජරා මරණ දුකෙන් පීඩනය එනකන් සංකාරයේ තියෙන භයානකකම අපට පේන්නේ නැහැ. ඒ නිසායි අපට අද ඒකේ දෝෂයක් අපට අද පේන්නේ නැත්තේ. දෝෂයක් පේන්නේ නැත්තේ මොකද බැලුව බැලමට සංකාරයෙන් අපට එහෙම භයානක බවක් ඇති වෙන්නේ නැහැ. මොකද භයානක බවක් සංකාරය තුල පේන්නේ නැහැ. නමුත් නුවණ තියෙන කෙනෙකුට සංකාරය කියලා කියන්නේ පින්නතුනි බය ඇති කරගන්නට ඕන තැනක්. මොකද ඊටා විශාල අනතුරක් ජීවිතයට ගෙනත් දෙන්න මුල් වෙන්නේ ඔන්න ඔය සංකාරය. ඒ නිසා ඒ සංකාරය උපමා කරනවා හරියට පටපණු කෝෂයක් වගේ. පටපණුව කියලා කියන්නේ ඔය මල්බෙරි ගස්වල වගේ ගස්වල කොළ අනුභව කරලා ඒ පටපණුව ආහාර ගන්න එක පැත්තක තියලා ඊට පස්සේ මෙයා බලනවා කෝෂයක් හදාගන්න. ඒ පරිහරණය කරපු අනුභව කරපු ආහාර ටිකම වැය කරගෙන දැන් මෙයා තමන්ගේ වටේ කෝෂයක් බැඳ ගන්නවා. කෝෂයක් බැඳගන්නේ මෙයා මේ පටපණුව කෝෂයක් බැඳගන්නේ සමනලයක් වීමේ සමනලයක් කියලා පියාඹායමේ අදහසින්. නමුත් මේ කෝෂයක් බැඳගත්ත නිසා දැන් කවුරුව පටපිලි සකස් කරන ඇත්තන් පටපණුව නෙවෙයි තම්බන්නේ. පටපණුවට කරන්නේ කන්න දෙන එක. පටපණුවට පුළුවන් තරම් අර මල්බෙරි කොළ වගේ කොළ දීලා පටපණුවට කෑම දෙනවා. කෑම කාලා ඊට පස්සේ පටපණුව තමන්ම කෝෂෙ බැඳ ගන්නවා. ඔන්න කෝෂෙ බඳිනකන් ඉඳලා තමයි මේ පටපිලි නිෂ්පාදනය කරන අය ඒ කෝෂ පිටින් ඔක්කොම අරගෙන පැහෙන නටන උණු වතුරට දානවා. උණු වතුරට දාලා අර තැම්බෙනකොට අර නූල් එකින් එක ඇදෙනවා. ඒ නූල් ටික අරගෙන තමයි පටපිලි ගොතන්නේ වියන්නේ. අන්න ඒ වගේ පින්නතුනි අර පටපණුවට තමන්ගේ ජීවිතයේ අහිමි වුණේ ප්‍රාණය නැසෙන දුක වේදනාව උරුම වුණේ තමන් කෝෂයක් බැඳගත්ත නිසා. නමුත් ඒ පටපණුවට නිකමටවත් ඒකේ අනතුර හිතුනේ නැහැ. පටපණුව ඒ කෑම කාලා වෙලා කෝෂයක් බඳින්නේ නැතුව හිටියනම් ඒ පටපණුවට ඊරණම අත් වෙන්නේ නැහැ. නමුත් මේ පටපණුව කලේ එයා දන්නේ නැති කමට මෙයා මතු ප්‍රාර්ථනා ඇති කරගෙන කෝෂයක් බැඳගත්තා. නමුත් ඒ කෝෂයක් බැඳගත්ත නිසාම අර මතු බලාපොරොත්තු වෙච්ච සැප කෙසේ වෙතත් ඒ සැප විඳින්න තිබිච්ච ජීවිතය අහිමි වුණා. මහ විශාල දුක් වේදනාවක් විඳලා. අන්න ඒ වගේ පින්නතුනි අපි සංකාර කියන ඒ ගැන හිතනකොට සංකාර ඇති කර ගන්නකොට අපිට භයානක බව පේන්නේ. අපිට හිතෙන්නේ අපි රූප ගැන හිතනවා, ශබ්ද ගැන හිතනවා, ගන්ධ සුවඳ ගැන, රස ගැන, ස්පර්ශ ගැන අපි හිතන්නේ. ඒ වගේම අපි හිතන්නේ දරුවා ගැන, මව්දෙමව්පියෝ ගැන, ලෝකය ගැන, ස්වාමීන් වහන්සේලා ගැන, පන්සල් ගැන. ඒ වගේ අපි කුසල් පැත්තෙන් ගියත් මේ හොඳ දේවල් ගැන හරි අපි හිතනවා කියලා අපි හිතන්නේ. නමුත් පින්නතුනි මේකෙන් තේරුම් ගන්න එපා කුසලය අපි මුලින් අතහැර ගන්න ඕනේ කියලා. නමුත් අපි ලෝකෝත්තර මාර්ගයේ පැත්තට එනකොට ඒකද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇති වෙන සංකාරයක්. ඉතින් මේ කුසල අකුසල ආනින්ජ කියන මොන මට්ටමින් ආවත් අපි මොන මට්ටමේ දේවල් හිතුවත් ඒ හිතන එකේ පින්නතුනි භයානක ඉරණමක් ලියවිලා තියෙනවා. අන්න ඒ ඉරණම පින්නතුනි
ඒ ඉරණම අත් නොවන විදියට තමයි අපි මේ සංඛාරයන් ඇති නොවන තැනට අපි කටයුතු කරගන්නේ. ඒ නිසා පින්නතුනි අපි හිතන හැම සිතිවිල්ලක් පාසාම ගෙවන හැම මොහොතක් පාසාම අපි මේ රැස් කරගන්න බව අපි හැම වෙලාවෙම පින්නතුනි අර පාට පණුව කෝෂය බඳිනවා වගේ හැම වෙලාවෙම අපි වටා කෝෂයක් බඳින්මින් ඉන්නේ. මේ හිතේ ඇති කරගන්න කෝෂය. ඒ කෝෂයෙන් තමයි අපි එළියෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ යන්නේ. එළියෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ යනකොටම පින්නතුනි අපිට විශාල දුකක් ඒ තුලින් උරුම වෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ හිතන එක මෙන්න මේ ඒකේ තියෙන දෝෂය අපි දකින්නට ඕන. පින්නතුනි හිතන එකම දෝෂයක් නොවේ හරියට හිතනවා නම්. නමුත් අපි හිතන්නේ හරියට නෙවෙයි. අපිට මේ භවය තුල මේ ලෝකයේ තුල සංසාරය තුල මේ ධර්මයේ ස්පර්ශයක් නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමක් නැත්නම් කවදාවත් පින්නතුනේ හරියට හිතන්න බෑ. හරියට හිතෙන්නේ නැහැ. මේ අවිද්‍යාව කියලා කියන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ නිසා උපමා කරන්නේ හරියට කෝෂයක් වගේ. අවිද්‍යාව කියලා කියන්නේ කෝෂයක්. හිතන්න පින්නතුනේ අපි ඉපදුනේ කෝෂයක් ඇතුලේ මහ විශාල බිත්තරයක් කියලා හිතන්න. මේ බිත්තරේ ඇතුලේ තමයි අපි ඉපදුනේ. ඒ වගේම අපි ජීවත් වෙන්නේ ඒ විශාල බිත්තරේ ඇතුලේ. ඒ වගේම අපි මිය යන්නේ ඒ බිත්තරේ ඇතුලේ. බිත්තරෙන් එහා ලෝකයක් පිළිබඳව කිසිම කල්පනාවක් අපිට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම කියලා කියන්නේ හරියට මේ ලෝකෙ මෙන්න මේ බිත්තරයක් වගේ ලෝකය ඇතුලේ ඉපදිලා ඉඳලා හැබැයි තමන්ට තනියෙන් නුවණක් එනවා මේන් එහා ලෝකයක් තියෙන්න පුළුවන් කියලා මේ කටුව විධාරණය කරගෙන මේ බීජය විධාරණය කරගෙන එළිය ලෝකයේ ඇත්ත ලෝකයේ දකිනවා. හරියට බුදුරජාණන් වහන්සේ ඒකයි උපමා කරන්නේ තමන් වහන්සේ හරියට කිකිලියක් දාපු බිත්තර වලින් එළියට ඉස්සෙල්ලාම තමන්ගේ කකුල් දෙක හෝ හොට හෝ පාවිච්චි කරලා ඒ කටුව පලාගෙන එළියට ආපු කුකුල් පැටියෙක් වගේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ උපමා කරගෙන කියනවා ඉස්සෙල්ලාම මේ අවිද්‍යාව නැමැති කෝෂය පලාගෙන එළියට ආපු නිසා මම අග්‍රයි ශ්‍රේෂ්ඨයි ලෝකයට ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්න එතන. එතකොට ඉන් මෙහා පින්නතුනි ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම දුර්ලභ. බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම ගොඩක් වටින්නේ. අපිට නොපෙනෙන ලෝකයකට බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා තනියෙම කිසිදු කෙනෙකුගේ හවුහරණක් නැතුව ස්වයම්බූ ඥානයෙන්ම ඒ සත්‍ය දැකගෙන එළියට යන්න. අවිද්‍යා කෝෂය පලාගෙන එළියට යන්න. අන්න ඒ එළියට ගියපු බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා අවිද්‍යා කෝෂය ඇතුලේ ඉන්න අනිත් ඇත්තන්ට ඒ කෝෂය බිඳගෙන එළියට එන හැටි කියා දෙන්න. අන්න ඒ ධම්මේ ස්පර්ශයක් නැතුව පින්නතුනේ කිසිම කෙනෙකුට අවිද්‍යා කෝෂය බිඳ ගන්න බෑ. අවිද්‍යා කෝෂය බිඳ ගන්න බැරි වුණොත් පින්නතුනේ මොකද වෙන්නේ? සංකාර තුල තමයි අපි ජීවත් වෙන්නේ. මොකද අවිද්‍යාව හැම වෙලාවෙම ඇසුරු වෙන නිසා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින්නෙම සංකාර. එතකොට ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන් සංකාර තුල අවිද්‍යාව ප්‍රත්‍ය නිසා සංකාර උපදිනවා. ඊට පස්සේ සංකාරම උපයෝගී කරගෙන නැවතත් අවිද්‍යාවට යන පැත්තට යනවා. එතකොට මේ දෙපැත්ත තුල දෝලණය වෙමින් තමයි පින්නතුනි අපි ලෝකේ ඉන්නේ. අන්න එහෙම ඉන්න ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. මෙන්න මේ අවිද්‍යාව නැමැති කෝෂය බිඳා ගන්න පුළුවන්, බිඳින්න පුළුවන්, ඒකෙන් එළියට යන්න පුළුවන් කියලා මාවතක් පෙන්වුවා. අන්න ඒ මාවත පෙන්වන තැනට තමයි පින්නතුනි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. ඒ සම්මා දිට්ඨියෙන් කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. මෙන්න මේ හතර ඥානෙ උපයෝගී කරගෙන තමයි පින්නතුනි මෙන්න මේ අවිද්‍යා කෝෂය බිඳ ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි මුලින් කල්පනා කරලා බැලුවා, විමසලා බැලුවා සංකාරය පිළිබඳ අවබෝධ කළා. සංකාරයේ තියෙන ගැටලුව තමයි
අපි අපිට ජරා මරණ දුක ගෙනල්ලා දෙන බව ඒ සංඛාරය ඇති වෙන්නේ අවිද්‍යාවෙන් කියලා දැනගත්තා. ඒ සමේ අවිද්‍යාව නැති කිරීමකින් තමයි සංඛාරය නැති කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා දැනගත්තා. අන්න ඒ කොහොමද එහෙම කරන්නේ කියන මාර්ගයත් පින්නතුනි අපි දැනගන්නට ඕන. ඒක තමයි අපේ ජීවිතේ ගොඩක්ම වටින්නේ. ඒක එතනටත් අපිට යන්න පුළුවන්කම තියෙනවා නම්. පින්නතුනි මෙන්න මෙතෙන්දී අපිට නුවණක් ඇති කරගන්නට අවශ්‍යයි. කුමක්ද ඒ නුවණ? මෙන්න මෙතෙන්දී තමයි පටිච්ච සමුප්පාදය අපිට උපයෝගී කරගන්නට පුළුවන්. හේතුඵල දකින්න පුළුවන්. හේතුඵල නුවණ අපිට භාවිතා කරන්නට පුළුවන්. එහෙම භාවිතා කරමින් අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ අවිද්‍යා කෝෂය බිඳ ගන්න. ඒ අවිද්‍යා කෝෂය බින්දට පස්සේ පින්නතුනි සංඛාර නැමැති ලෝකයෙන් එළියට එන්න පුළුවන්කම තියෙන්නේ එතකොට. මේ පින්නතුන්ගෙන් මම මෙහිම ඇහුවොත් අපි කල්පනා ඔයත්තන් තමන්ගේම හිතෙන් අහලා බලන්න. ඔයත්තන්ට අද හිතෙනවා නේද මේ ඔයත්තන්ට මේ පේන දේවල් ගැන ඇහෙන දේවල් ගැන ඒ වගේම නාසයෙන් දැනගන්න ගඳ සුවඳ පිළිබඳව, දිවෙන් දැනගන්න රස පිළිබඳව, ස්පර්ශයෙන් ලැබෙන අරමුණු පිළිබඳව, මනසට සිහිපත් වෙන ධර්මතා පිළිබඳව හිතන්න පුළුවන් කියලා ඔයත්තන්ට හිතනවනේ. අන්න එහෙම හිතන්න පුළුවන් කියලා හිතෙන නිසා තමයි පින්නතුනේ හිතන්නේ. නිකම්ම නෙවෙයි හිතන්නේ. අපි හිතනවා අපිට රූප ගැන හිතන්න පුළුවන් කියලා හිතන හන්දයි රූපය ගැන හිතන්නේ. සද්ද ගැන හිතන්න පුළුවන් කියලා අපි හිතන හන්දයි සද්ද ගැන හිතන්නේ. ගඳ සුවඳ ගැන හිතන්න පුළුවන් කියලා හිතන හන්දයි ගඳ සුවඳ ගැන හිතන්නේ. රස පිළිබඳව හිතන්න පුළුවන්කම තියෙනවා කියලා හිතන හන්දයි රස ගැන හිතන්නේ. ස්පර්ශය ගැන හිතන්න පුළුවන්කම තියෙනවා කියලා හිතන හන්දයි ස්පර්ශය ගැන හිතන්නේ. ඒ වගේම මනසින් ගත් ධර්මාරම්මන පිළිබඳව හිතන්න පුළුවන්කම තියෙනවා කියලා හිතන හන්දයි හිතන්නේ. නමුත් පින්නතුනි අපි එහෙම හිතුවට, එහෙම හිතලා හිතුවට, එහෙම පුළුවන් කියලා හිතලා හිතුවට ඇත්තම ඇත්ත தත්ත්වය තමයි පින්නතුනි අපිට එහෙම හිතන්න බෑ. යථාර්ථයට තියලා බලනකොට අපිට එහෙම හිතන්න පුළුවන්කම අද තියෙන්නේ අවිද්‍යාවට ස්තුතිවන්ත වෙන්න තමයි පින්නතුනි අපිට එහෙම හිතන්න පුළුවන්කම තියෙන්නේ. විද්‍යාව පැත්තෙන් බැලුවොතින් ඒකයි විද්‍යාව උපදවා ගත්තොතින් අපි දන්නවා ඒ බඳු හොඳ පැත්තට හෝ නරක පැත්තට හෝ උපේක්ෂා සහගතව හෝ හිතන්න බෑ කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මාරම්මන පිළිබඳව හිතන්න බෑ කියලා දන්නවා. ඒව පිළිබඳව නේ හිතන්නේ අපිට හිතන්න පුළුවන්කම තියෙන හැම වෙලාවෙම හිතගෙනමයි කියලා අපිට නුවණක් එනවා. පින්නතුනි ඔයත්තන්ට දැන් විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇයි එහෙම බැරි? පේන රූපය ගැන ඇයි හිතන්න බැරි කියලා හිතෙන්න පුළුවන්. ඒ එහෙම තර්ක කරන හන්දයි කොහොම හරි තර්ක කළා විතර්ක කළා ඒ ගැන හිතන්න යන්නේ. නමුත් නුවණක් ඇති වුණොතින් කවදා හරි පේන දේ ගැන හිතන්න බෑ කියලා අන්න එදාට එයාගේ ජීවිතේ නවතිනවා දිත්තේ දිත්තමත්තන් කියන තැනින්. දැකීම පමණමයි දැකීම සම්බන්ධයෙන් හිතන්න යන්නේ. පෙනීමක් පමණමයි කියලා ආબોධ කරගන්නවා. සුතේ සුතමත්තන් කියලා නුවණ ඇති වෙනවා. ඒ වගේම ඇහෙන දේ සම්බන්ධයෙන් හිතන්න යන්නේ. අපි ධර්මයේ පැත්තෙන් ටිකක් එක ආයතනයක් විතරක් අරගෙන ටිකක් කල්පනා කරලා බලමු ඒ කාරණාව. එතකොට නැත්තම් අවබෝධයක් ඒවි. මෙන්න මෙහිම ඇත්තක් තියෙනව නේද? එහෙනම් මේ විදිහට මේ ඇත්ත බැලුවොතින් අපිට මේ සංඛාර නිරෝධය කරන්න පුළුවන්කම තියෙනවා. මොකද සංඛාර නිරෝධය කරන්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනකොට අපිට විද්‍යාවයි ඇති වෙන්නේ. ඒ කියන්නේ දුක පිරිසිඳ අවබෝධයට යනවා. අවිද්‍යාව දුරු වෙනකොට සමුදය ප්‍රහාණයට යනවා. ඒ කියන්නේ සංඛාර සමුදය කරන හේතුව නැති වෙනවා. හේතුව නැති වෙනකොට සංඛාර නිරෝධය සාක්ෂාත් වෙන්නේ. ඒ තුනම කෙරෙනවා කියලා කියන්නේ ඒ මාර්ගයේ වැඩෙන්නේ. ඒ නිසා අපි බලමු පින්නතුනේ කොහොමද
අපි එක ආයතනයක් අරගෙන ඔයත්තන්ට අද හිතෙන්නෙම පේන දේ ගැන හිතන්න පුළුවන් කියලා. නමුත් පින්නතුනේ කවදාවත්ම අපිට පේන දේ ගැන හිතන්න බෑ. පේන දේ ගැන කවදාවත් හිතිලත් නැහැ. හිතනවා කියලා කාරණාවක් කවදාවත් වෙන්නේ නැහැ. දිත්තේ මත්තන් කියන බව තමයි ඇත්ත. ඒ නිසා ඔයත්තන්ට පුළුවන් ඕනනම් මේක බලන්න. ධම්මසංගණි ප්‍රකරණේ අභිධර්ම පිටකේ ධම්මසංගණි ප්‍රකරණේ කුසල හිතක් අකුසල හිතක් ඒ වගේම රූපාවචර අරූපාවචර මට්ටමේ හිතක් අරගෙන බැලුවට පස්සේ හැම වෙලාවෙම අපි හිතමුකෝ කුසල් හිතක් කියලා. කුසල් හිතක් කියනකොට රූප භූමියෙත් ඒ වගේම අරූප භූමියෙත් ඒ වගේම කාම භූමියෙත් තියෙන සියලුම කුසල් පිළිබඳව තමයි පොදුවේ කතා කරලා තියෙන්නේ. එතකොට මේ කුසල් හිතක් ගන්නකොට හැම වෙලාවෙම කුසල් හිත විස්තර කරන්නේ කොහොමද? රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා කියලා යම් ආරම්මණයක් අරමුණු කරගෙනයි පින්නතුනි හැම වෙලාවෙම කුසල් හිතක් උපදින්නේ. එතකොට බලන්න රූපය අරමුණු කරගෙන උපදිනවා. ඒ කියන්නේ අර හැම වෙලාවෙම අරමුණකින් තමයි උපදින්නේ. මිසක් පේන රූපය සම්බන්ධයෙන් නෙවෙයි අපි හිතන්නේ. දැන් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මතක් කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. නැත්නම් රූප පත්‍ය සංඛාරා කියලා කිව්වේ නෑ. චක්කු විඥාන පත්‍ය සංඛාරා කියලා එහෙම නෙවෙයි කිව්වේ. හැම වෙලාවෙම කිව්වේ අවිජ්ජා පත්‍ය සංඛාරා. විද්‍යා ප්‍රත්‍යයමයි සංඛාර ඇති කරන්නේ. එතකොට මෙන්න මේ අවිද්‍යාව යෙදෙනකොට ස්වභාවය තමයි අවිද්‍යාවේ ස්වභාවය තමයි පේන දේ ගැන දැනගන්න පුළුවන් හිතන්න පුළුවන් කියන අදහස. විද්‍යාව පහළ වෙනකොට තියෙන වෙනස තමයි පෙනීමක් විතරමයි පේන දේ ගැන හිතන්න බෑනේ කියන නුවණ පහළ වෙනවා. පින්නතුනි ඇයි අපි එහෙම කියන්නේ පේන දේ ගැන හිතන්න බෑ කියලා? පොඩ්ඩක් මෙතන අපි කල්පනා කරලා බැලුවොත් පේනවා කියනකොට පින්නතුනි චක්කු විඥාන යෙදිලා තියෙන්නේ. පේනවා කියන ධර්මතාවයේදී චක්කු විඥාන යෙදිලා තියෙන්නේ. හැම වෙලාවෙම පින්නතුනි චක්කු විඥානය යෙදිලා තියෙනවා නම් ඒ වෙලාවට මනෝ විඥානේ නෑ. මොකද මනෝ විඥාණයෙන් කරන කාර්යභාරයත් හැම වෙලාවෙම කරන්නේ ඒ වෙලාවට චක්කු විඥානේ. සියලුම කාරණා ටික අපේ මුළු ජීවිතේම නාම ධර්ම ඔක්කොම පවත්න්නේ චක්කු විඥාන හිතෙන්. සම්බචිත සාධාරණ චෛතසිකවල කියන්නේ පින්නතුනි මෙන්න මේ ඕනෑම හිතක ජීවිතේන්ද්‍රිය කෘත්‍ය කරන ස්වභාවය තියෙනවා. ඒ නිසා ඇහැට රූපයක් පේනකොට මනෝවිඤ්ඤාණය ඉපදිලා නැහැ. මනෝවිඤ්ඤාණය නැහැ. ඇහැට රූපයක් පේනකොට ඒ චක්කු විඤ්ඤාණය වැය වෙලා යමක් පේනවා කියන කාරණාවට. එතකොට පේන දේ ගැන හිතන්න යනකොට ඒ පෙනීම නිරුද්ධ වෙලා මනෝවිඤ්ඤාණයයි මේ පැත්තෙන් ඉපදිලා තියෙන්නේ. මනෝවිඤ්ඤාණයට අරමුණු වෙන්නේ රූපය නෙවෙයි. මනෝවිඤ්ඤාණයට අරමුණු වෙන්නේ වේදනා සංඥා කියන ධර්මතා. චක්කු විඤ්ඤාණ හිතෙන් ඇති කරපු වේදනා සංඥා උපයෝගී කරගෙන තමයි අපි ඊට පස්සේ හිතන්න පටන් ගන්නෙ. හිතනකොට පින්නතුනි සම්පූර්ණ මනෝවිඤ්ඤාණයෙන් හිතනකොට ඒක සම්පූර්ණයෙන්ම එක පැත්තක්. ඒක ඇතුල් පැත්තෙන්ම වෙන දෙයක්. රූපේ කිසිම සම්බන්ධයක් නැහැ. මනෝවිඤ්ඤාණ මට්ටමට එනකොට ඇත්ත වශයෙන්ම මෙතන තියෙන වෙනස විපාක මනෝවිඤ්ඤාණය කියලා එකකුත් තියෙනවා. චක්කු ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, ඒ වගේම විපාක මනෝ ධාතු, විපාක මනෝවිඤ්ඤාණ ධාතු කියලා කොටසක් තියෙනවා. විපාක මනෝවිඤ්ඤාණ ධාතු දක්වාම පින්නතුනි විපාක හිතේ ක්‍රියාකාරීත්වය තමයි තියෙන්නේ. ඊට පස්සේ ආපහු නැවතත් කර්ම රැස් කරන්නේ අජ්ජවන් මට්ටමේ හිතකින්. එතකොට එහෙම හිතෙන් රැස් කරන දේවල් තමයි අපි දැනගන්නේ. කවදාවත් රූපේ දැනගන්න බෑ. අපි දැනගන්නෙම හිතෙන් දැනගන්නේ ධර්මාරම්මණයන් පිළිබඳවමයි. ඒ හිතින් දැනගත්ත සංඥා වේදනා පිළිබඳව පින්නතුනි වේදනා සංඥා පිළිබඳව හැම වෙලාවෙම හිතින් දැනගන්න පුළුවන්කම තිබෙන්නේ.
ඒ දැනගෙන අපි අපේ අවිද්‍යාව නිසා අතන ඇත්ත දැක්කේ නැති නිසා මේ චක්කු විඥාන හිතක් ඇති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැතිකම නිසාම ඒ කියන්නේ රූපයක් පෙනීම කියන කාරණාවේ ඇත්ත දන්නේ නැතිකම නිසාම ඒ අවිද්‍යාව තියෙන කොටයි එළියට ඈඳලා දැන් මේ හිතන දේ එළියට ඈඳලා අපි කල්පනා කරන්නේ. එළියට ඈඳලා එළියට ගැට ගහලා හිතනකොට පින්නතුනි අපි දැන් හිතනව විතරක් නෙවෙයි අවිජ්ජා පත්‍ය සංඛාරා. අන්න ඒ බඳු සංඛාරයකින් තමයි දැන් අපි හැම වෙලාවෙම හිතන්නේ රූපය ගැන හිතනවා කියලා. පින්නතුනි අපි මෙහෙම හිතනකොටම මොකද වෙන්නේ? දැන් එළියේ තියෙන රූපයක් තියෙනවා කියලා හිතාගෙනනේ හිතන්නේ. එතකොට එළියේ තියෙන රූපය ගැන හිතනකොට ඒ අවිද්‍යාවෙන් තමයි ඔසවාගෙන හිතන්නේ. අපි එහෙම හිතනකොටම ඒක දකින්න පුළුවන් වෙන විදිහට ආයතන උපද්දවලා දෙනවා. ආයතන තියෙනවා. ඒකට විපාකයක් තියෙනවා. ඒ විපාකේ තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ටිකක් තියෙනවා. අන්න ඒ විපාක ඇති වෙනවා. ඒ විපාකේ දැන් අපි කල්ැතුවම ආවේ එළියේ රූපයක් තියෙනවා කියලා හිතාගෙන. එතකොට නැවතත් මේ විපාකයට ගැටෙනකොට රූප නැවතත් වේදනාවක් ඇති වෙනවා. අන්න ඒ චක්කු සම්පස්සජ වේදනාවට දැන් තණ්හාව යෙදෙන්නේ. එතකොට අපි තණ්හාවෙන් තමයි පරිහරණය කරන්නේ. ඒ චක්කු සම්පස්සජ වේදනාව තණ්හාව ඇති වෙන්න ඕන කියලා එකක් නැහැ. චක්කු සම්පස්සජ වේදනාවම උපයෝගී කරගෙන තමයි කෙනෙක් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ මේ සියලුම සංස්කාරයන්ගෙන්. නමුත් අපිට මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච මේ විපාකය අපි පරිහරණය කරන්නේ අවිද්‍යාවම උපයෝගී කරගෙන තමයි. සම්මා දිට්ඨිය අපට හසුුනේ නැත්නම් එහෙම. අන්න ඒ නිසා පින්නතුනි අපි අවිද්‍යාවෙන් හිතනකොට සිද්ධ වෙන අයහපත ගැන කල්පනා කරන්නට ඕන. මොකද ප්‍රධානම අයහපත අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හිතනකොට අර පේන තැන ඇත්ත දැක්කේ නැහැ කියන කාරණාව යෙදිලා තියෙනවා. අවිද්‍යාව යෙදිලා තියෙනවා. අවිද්‍යාවෙන් අපි මෙහිම කර්ම රැස් කරනකොට ඒකට විපාකයක් තියෙනවා. එතකොට ඒ විපාකයේ පින්නතුනි අපිට බොහෝම දැන් අපි හිතන්නේ හිතපැත්තෙන් නිසා මොන විදියට හිතයිද දන්නේ නැහැ. ඒක ගැනත් කාටවත් සහතිකයක් දෙන්න බෑ අපි මොන විදියට හිතයිද කියලා. අන්න ඒ හිතන විදියට විපාක විඳින්නත් සූදානම් වෙන්නට වෙනවා. හොඳ පැත්තට හිතන වෙන්න පුළුවන්, නරක පැත්තට හිතන වෙන්න පුළුවන්. හොඳ පැත්තට හිතුවොත් හොඳයි. తాවකාලිකව හෝ සුගතියක යන්න පුළුවන්. නමුත් නරක පැත්තට හිතුනොත් ඒකද අන්න ඒ නිසා තමයි අපිට මේ හිතන වෙලාවට භවංගගත වෙනකොට හිතලා භවංගයට අරමුණු වෙනකොට පින්නතුනි ආසන්න කර්මයක් ගැනම පමණක් නෙවෙයි හිතෙන්නේ. ආසන්න කර්මයක් හිතෙන්න පුළුවන්, ආචීර්ණ කර්මයක් ගැන හිතෙන්න පුළුවන්, කටත්තා කර්මයක් ගැන හිතෙන්න පුළුවන්, ඒ වගේම ගරුක කර්මයක් පිළිබඳව හිතෙන්න පුළුවන්. ඒ විදිහට නොයෙක් විදිහට භවංගයට අරමුණු කරගන්න පුළුවන් එක එක පැතිවලින්. අන්න ඒ නිසා අපිට ඒ හිතනවා කියන එක පිළිබඳවත් පින්නතුනි නිශ්චයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකයි මේ කර්මය කියන එක මහ පුදුමාකාර දෙයක්. ඉතින් මේ චේතනා මෙන්න මේ චේතනා ටිකට තමයි පින්නතුනි කර්ම කියලා කියන්නේ. සංකාර කියලා කියන්නේ මෙන්න මෙතෙන්ටයි. සංකාර කියලා කිව්වත් චේතනා කියලා කිව්වත් මේ ඔක්කොම එක තැනකටමයි කියන්නේ. ඒ නිසා ඔය චේතනා සූත්‍රවල කියන්නේ සංකාරයේ ස්වභාවය තමයි. අන්න ඒ නිසා තමයි පින්නතුනි අපි මෙන්න මෙතනින් නිදහස් වෙන්නට උත්සාහවත් වෙන්නට ඕන. මොකද එතනින් අපට වළක්ව ගන්න බැරි වුණොත් අපිට හැම වෙලාවෙම දුකයි සමුදයයි මත තමයි ජීවිතේ දෝලණය වෙන්නේ. දුක විඳිනවා, ඒ වගේම දුකේ හේතුවත් හදාගන්නවා, ඒ වගේම දුකට උරුමකාරයෙක් වෙනවා. දුකයි සමුදයයි තුල දෝලණය වෙන මෙන්න මේ ජීවිතය නිරෝධයේ මාර්ගය අතරට ගන්න තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් පළමුව වතාවට අපට පෙන්නනවා ලොකු ආලෝකයක් ලබා දෙනවා. සම්මා දිට්ඨිය හරියට ලොකු ආලෝකයක් වගේ චක්කු විඥාන හිත කියන එක හොඳට පැහැදිලි කරලා පෙන්නනවා. රූපයක් පේනවා කියන තැන තියෙන ධර්මතාව හොඳට පෙන්නනවා. එතකොට පේන රූපය කියන එකේ ඇත්ත හොඳට පෙන්නනවා. ඒක එක සැරේට බලා ගන්න බැරි නම් තමයි අපි ඊට පස්සේ ස්කන්ධ වශයෙන් මෙනෙහි කරලා
දක්ෂයෙක් වෙන්න පුළුවන්. ආයතන වශයෙන්, ඉන්ද්‍රිය වශයෙන් මෙනෙහි කරලා, හිතලා, කල්පනා කරලා, විමසලා බලලා දක්ෂයෙක් වෙන්න පුළුවන්. එතකොට අපට මේ එතන ඇත්ත දකින්න පුළුවන්කම තියෙනවා. හරියට හිතන්න පින්නතුනේ චක්කු විඥාන අවස්ථාව කියලා කියන්නේ ඇහැට රූපයක් පේනවා කියලා කියනකොට හරියට කණ්ණාඩියකට වැටිච්ච ඡායාවක් වගේ. කණ්ණාඩිය වැටිච්ච ඡායාව කියන එකේ ස්වභාවය පින්නතුනේ කණ්ණාඩිය වැටෙන ඡායාව පිළිබඳව මොනවද අපිට කරන්න පුළුවන්? ඇත්තවද හිතයි කණ්ණාඩිය වැටෙන ඡායාව පිළිබඳව හිතන්න පුළුවන් කියලා. නමුත් පින්නතුනේ අපි කණ්ණාඩිය වැටෙන ඡායාව සම්බන්ධයෙන් කරන්න පුළුවන් දකින්න එක විතරමනේ. අල්ලන්න බෑ. ඒ වගේම ගඳ සුවඳ බලන්න බෑ, රස බලන්න බෑ. වෙනත් ඉන්ද්‍රියකින් අරමුණු කරන්නට බෑ. අපිට පින්නතුනේ ඒ ගැන දකින්න විතරයි පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වගේ. එතකොට මේ දකින්න පුළුවන්කම තියෙන මට්ටම පමණමයි. ඒ දැකීමේ ඇත්තක් කල්පනා කරලා බැලුවොත් අපි දකින්න වෙලාවටද තියෙනව නෙවෙයි. කණ්ණාඩියේ කඩලා හොයාගෙන ගියොත් මේක බලන්න පුළුවන් වේද කවදාත් හසු වෙන්නේ නැහැ. අබිනිපාත මාත්‍රයක් පමණමයි. ඒ වෙලාවට ඒ වැටෙන ප්‍රමාණය පමණමයි. දැකීම් මාත්‍රයක් විතරමයි. දිත්තේ මත්තන් විතරමයි. පැත්තකට යනකොටම නිරුද්ධ වෙනවා. ඒ හේතු තුනෙන් එකක් හෝ හේතු තුනෙන් කීපයක් හෝ නැති වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවයමයි තියෙන්නේ. නමුත් ඒ නිරුද්ධ වෙන මේ සමුදයට නුවණ නැති හන්දම නිරෝධයට නුවණ අපිට කොහොමවත් එළඹ තියන්නේ මේක. ඒ කියන්නේ කණ්ණාඩියේ ඡායාව ඇති වෙන්නේ කොහොමද කියලා නුවණ නැති වුණොතින් පැත්තකට ගියා කියලා කණ්ණාඩියේ වැටෙන ඡායාව පිළිබඳව නුවණක් එයි කියලා හිතන්න බෑ. අපි කියන්නේ මේ මිනිස්සුන්ට සාපේක්ෂව නිතිරසං සත්‍යගත සත්‍යයකට වගේ සාපේක්ෂව. නමුත් අපිට රහතන් වහන්සේලාට සාපේක්ෂව බුදුරජාණන් වහන්සේලාට සාපේක්ෂව අපි ඉන්නේ තිරසංගත සත්‍ය රැවටෙන මට්ටමක. මොකද පේන රූපය අපිට ඇත්තක් වෙලා. ඒ ඇත්තක් වෙලා තියෙන්නේ පේන වෙලාවේ ඇත්ත දැක්කේ නැති හන්දා. පේන දේ ඇත්ත දැක්කේ නැති හන්දා. එහෙම දැක්කේ නැති වෙනකොටම වෙන දෝෂය තමයි පේන දේ ඇත්ත දකින්නේ නැහැ කියලා කියන්නේම පින්නතුනේ අවිද්‍යාව. ඒ අවිද්‍යාවෙන් ඊට පස්සේ කරන දේ තමයි ඒ ගැන හිතන්න යනවා. තියෙන දෙයක් ගැනනේ අපි හිතන්නේ. තියෙන දේ ගැන හිතන්න පුළුවන්, පේන දේ ගැන හිතන්න පුළුවන් කියලානේ හිතන්නේ. එතකොට මේ පැත්තෙන් සංකාර ඇති වෙනවා. අන්න ඒ සංකාර වලට ඊට පස්සේ නිකම්ම තියෙන්නේ අපි ඇති කරගන්න හැම කර්මයකටම විපාකයක් තියෙනවා. මේ කර්මයට විපාක එනකොට විපාක වශයෙන් අපට ආයතන ටික ලැබෙනවා. ඒ ආයතනන්ට ගැටලා එනකොට සැප දුක් විඳින පුජ්‍යලයක් මේ පැත්තෙන් ඉබේම නිර්මාණය වෙලා. එතකොට අපාය උපන්නොත් ඒ වගේ දුක් විඳින්න වෙනවා. සුගතිය උපන්නොතින් ඒ බඳු විදියට කියන්නේ කාමාවචර භූමියේ දුක කියන එක නැතුව ඉන්න ලේසි දෙයක් නෙවෙයි. මේ විදියට තුන් භවයේ කොහේ හරි තැනක ඉන්නවනම් පින්නතුනි ජරා මරණයට උරුමකාරයෙක් වෙලාමයි ඉන්නේ. මෙන්න මේ නිසා පින්නතුනි මෙන්න මේ පේන දේ ඇත්ත දකිමින් සම්මා දිට්ඨිය ඇති කර ගනිමින් සම්මා දිට්ඨිය ඇති කර ගනිමින් අවිද්‍යා නිරෝධය කළා සංකාර නිරෝධය කරගෙන මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නයි අපි කටයුතු කළ යුතු වන්නේ. ඒ සඳහා තමයි මේ සියලුම ධර්මය අපට උපයෝගී කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ කාරණා ටික අපි මතක් කළේ කෙටියෙන්. ඉතින් මේ පිළිබඳව මේ පින්නතුන්ට ගැටලු තැන් තියෙනවා නම් ඒවත් සාකච්ඡා කරමින් අපට ඒ නිසා මම හිතන්නේ මේ කාරණා ටික දැනට ප්‍රමාණවත් වෙයි. ඉතින් මේ පින්නතුන්ට ඒ පිළිබඳව තියෙන ගැටලු තැන් මොනවා හරි තියෙනවා නම් ඒවත් සාකච්ඡා කරන්න අවස්ථාවක්